හරි ප්‍රශ්න ක්ලියර් කරගන්න දේවල් තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා. අපේ ස්ටාෆ් කට්ටිය මයික්ස් තියලා තියෙනවා. අපේ ස්ටාෆ් රෙඩි වාගේ ප්‍රශ්න වලට ආන්සර්ස් දෙන්න. මේ වෙනකන් ගිය ඒරියාස් වල ඊට අමතරව ජෙනරලි වාට දැනගන්න මොන හරි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඕනම පැත්තකින් වාට ක්ලියර් කරගන්න අවශ්‍ය වෙන දේවල් ගැන ප්‍රශ්න අහන්න පුළුවන් දැන්. මේ ආදායම් මට්ටමවත් විශාල පිරිසක් ඉවත් කරලා තිනවනේ මේ රෙජිස්ට්‍රේෂන් එකෙන්. එතකොට ඒකත් එක්ක මේ SWAT එකයි ඒකයි අතර තියෙන සම්බන්ධය අපිට පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න පුළුවන්ද? VAT එක ඉවත් වෙනවත් එක්කම දැන් සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා SWAT එකට මේකේ බලපෑම කොහොමද? ඒකක් තව එකක් තියෙනවා. එතකොට දැන් අපි ආයතනයක් වශයෙන් අපේ තියෙන දැන් ඒක තියෙන්නේ දැනට තියෙන්නේ VAT එකත් එක්ක ඉන්වොයිස් වෙන විදිහ. දැන් අපිට ඒක తాවකාලිකව ෂණිකව ඒක නවත්තන්න වෙලා තියෙනවා. දැන් ඉදිරි අවස්ථාවකදී මේක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මේක දැන් ඉදිරියේදී මම ඒක ඇහිය යුතුද කියන එකත් පොඩක් තියෙනවා. නමුත් ඉදිරියේදී මේක වෙනස් වුණොත් නැවතත් මේක පැනවුවොත් ඇති වෙන තත්ත්වය ගැන පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න පුළුවන්ද අපිට? හරි. බදු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හින්දා මම හිතනවා අපේ ස්ටාෆ් එකටත් chance එක දෙන්න පුළුවන්. මම පොඩි මං chance එක ගන්නම් කියලා ආන්සර් එක දෙන්න. පළවෙනිම දේ තමයි පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ කොහොමද මේ VAT එකයි SWAT එකයි සම්බන්ධ වෙන්නේ කියලා. ඇත්තටම SWAT එකට රෙජිස්ටර් වෙන්න බෑ VAT රෙජිස්ටර් කෙනෙක් නෙමෙයි නං. එතකොට SWAT එකේ කොටස් දෙකක් ඉන්නවා. RIS suppliersලා registered purchases RIP. එතකොට මේ SWAT කියන සිස්ටම් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන් ඒ කට්ටිය VAT මුලින්ම රෙජිස්ටර් වෙලා තියෙනවා. මොකද ඔයාට ඉන්පුට් ක්ලේම් කරන්න බැරි නම් ඔයාගේ ඉන්වොයිස් වලින් VAT charge වෙන්නේ නැත්නම් SWAT එකට ඔයාට රෙජිස්ටර් වෙන්න බෑ. එතකොට මොකද ඒකෙදි අර මං කිව්වේ එක්ස්පෝර්ටර් කෙනෙක් ගත්තාම එක්ස්පෝර්ටර්ට ඒක පේ කරලා අනිත් පැත්තෙන් ඩිපාර්ට්මන්ට් එකට දුවලා ගිහින් ඒක ක්ලේම් කරගන්න කියන සිස්ටම් එක නවත්තන්නයි යන්නේ. ඉතින් VAT කියන එකක් නැත්නම් ආයේ කාටවත් පේ කරන්නවත් ක්ලේම් කරගන්නවත් නැහැ. ඉතින් ඒකින්ද නැති අවස්ථාවක VAT registration එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි එතන සම්බන්ධ තියෙන්නේ. මං හිතන්නේ ක්ලියර් වෙන්න ඇති කියලා වෙලා. ඔව්. වොලන්ටියර් විදිහට මේක නැවත ඉල්ලන අවස්ථාව පොඩ්ඩක් අපිට තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හරි. මම ඒක දෙවෙනි ප්‍රශ්නෙත් හිතපු පැත්තක්. මොකද ඇහුවා අපේ සිස්ටම් තියෙන VAT charge කරන විදිහට මේක මොකද කරන්න කියලා. පළවෙනි දේ තමයි ඔයාගේ සිස්ටම් එකක් ඔයා ඩෙවලොප් කරගන්නවා නම් කාගෙන් හරි පර්චේස් කරනවා නම් මේන්ම දේ තමයි ඒකේ ෆ්ලෙක්සිබිලිටි එක. ඒ කියන්නේ ඒක ඔයාට අවශ්‍ය විදිහට චේන්ජ් කරගන්න පුළුවන්ද කියලා. මම මොකද ඒක පොඩි මං අමතර දෙයකට යනවා. ගොඩක් කට්ටිය සිස්ටම් එකක් ගන්නකොට බලන්නේ ඉදාර්ථ තියෙන ෆැසිලිටිස් විතරයි. ඩෙවලොප්මන්ට් එකක් කරන්න යනකොට මං හිතන්නේ මෙතන IT කට්ටියක් ඉන්නවා. සෙකන්ඩ් ස්ටේජ් එකේදී යාලා ටිකක් වැඩි රේට් එකක් charge කරනවා පොඩි amendment එකකට. ඉතින් ඒකින්ද බලන්න ඔයා IT කම්පැනියක් එක්ක ඒ වගේ ඇග්‍රීමන්ට් එකකට යනවා නම් දෙවෙනියට එයාලගේ තියෙන සොලියුෂන් එක charge කරන විදිහ ගැන අනිවාර්යෙන් කල්පනා කරලා යන්න. එතකොට ඔයා VAT registration එකේ deactivate වුණා නම් ඔයාගේ system එක support කරනවද නැද්ද කියන එක department එකට අදාළ දෙයක් නෙමෙයි. ඒ යටතේ ඔයාට change කරගන්න වෙනවා system එක VAT register නැති විදිහට invoice issue වෙන විදිහට. ඒකත් එක්ක අහුවා කොහොමද voluntary VAT registration එක වෙන්නේ කියලා මම මුලදී පොඩි explanation එකක් දුන්නා. ඇයි voluntary VAT registration එක යනවා නම් මොකද්ද criteria එක කියලා. ඒ කියන්නේ මම example එකක් විදිහට ගත්තොත් ඔයාගේ customer VAT registered එක්කෙනෙක් නම් ඔයා voluntary VAT registration එකට යන්න එක අනිවාර්යෙන් කළ යුතු දෙයක් කියලා මම හිතන්නේ tax planning හරහා. මොකද voluntary කිව්වහම tax planning compulsory නෑ. ඔයාට option තියෙනවා register වෙනවද නැද්ද? මොකද reason එක ඔයා 100ට නම් item එකක් import කරන්නේ ඒකේ එක රුපියල් 20ක් තියෙනවා නම් ඔයා තව 20ක් profit margin එක ගන්නවා කියලා හිතන්නකෝ.
එතකොට ඔයා VAT රෙජිස්ටර් නම් ඔයා 100ට රුපියල් 20ක් එකතු කරලා තමයි කස්ටමර්ට සෙල් කරන්නේ. එතකොට කස්ටමර්ට ඒකේ VAT charge කරන එක යාට cost එකකුත් නෙමෙයි. මොකද එයාත් VAT රෙජිස්ටර් හින්දා එයාට ඒකේ VAT portion එක claim කරන්න පුළුවන්. ඇත්තටම එයාට වෙන cost එක 120යි. ඔයාට මේක VAT register නැති එකක් වුණා නම් ඔයාට 100යි VAT එකයි 120යි ඔයාගේ margin එක රුපියල් 20යි 140ක් වෙනවා ඔයාගේ කස්ටමර්ට. එතකොට එයාගේ පැත්තෙන් ඒක පාඩුවක්. මොකද 120ට ගන්න තියෙන එකක්. ඒ කියන්නේ import එකක් එක්කෝ එයා direct import කරන්න යයි නැත්නම් ඔයාව අයින් කරන්න බලනවා. ඉතින් ඒකින්ද හොඳම දේ තමයි ඔයාගේ customer VAT registered නම් ඔයාගේ වැඩි හරියක් customer base එක VAT registered නම් voluntary VAT registration එකට යන්න. මොකද ඔයාට අර input එකේ තියෙන VAT එක claim කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒක cost එකක් බවට පත් වෙනවා. මං හිතන්නේ සෑහීමකට පත් වෙනවා කියලා මගේ ආන්සර් එකත් එක්ක. තව නෑ ඒ හැඳින්වීම එක්තරා විදිහකට ඒක අපි පිළිගන්නවා. දැන් ඔබතුමා ඔය බේස් කරේ මං හිතන්නේ ඉම්පෝර්ට් කරලා කරන අවස්ථාවේදී. දැන් සර්විස් සප්ලයි කෙනෙක්ගේ අවස්ථාවේදී මොකද සර්විස් සප්ලයි එකටත් ඒකම තමයි ක්‍රයිටීරියා එක. මම මොකද ඉම්පෝර්ට් කරන එක පෙන්නුවේ ගොඩක් කටියට ඉම්පෝර්ට් කරන එකත් එක්ක තේරෙනවා කියලා. සර්විස් කට්ටියකදී බලන්න ඕනේ ඔයාට ඔයාගේ ඉන්පුට් වැට් එකක් තියෙනවද ගොඩක්. ඒ ඔයාගේ කස්ටම් බේස් එක අපි ඇනලයිස් කරනවා. හරි කස්ටමර්ස්ලා VAT රෙජිස්ටර් කට්ටිය 50-50 ඉන්නේ. ඊගාවට අපි ඒකත් එක්ක ගත්තාම කස්ටමර්ගේ පැත්තෙන් ලොකු වෙනසක් නැහැ VAT යනවද නැද්ද කියන එක. ඒකත් එක්ක අපි බලනවා ඔයා purchase services නම් ගොඩක් වෙලාවට input purchase කරන එක අඩුයි. ගොඩක් වෙලාවට ඔයා staff salary. මොකද service කට්ටිය ගොඩක්ම main expense එක වෙන්නේ staff. raw material නෙමෙයි. ඒකට ඒ වගේ කෙනෙක්ගේ අනිවාර්යෙන් salary එකේදී VAT අදාළ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඕනේ ඔයාගේ input VAT එකක් තියෙනවද? ඒ claim කරගන්න එක benefit එකක් තියෙනවද කියලා. මේක ඇත්තටම හරියට කළොත් කම්පැනි එකේ cost benefit analysis එකක් හරියට deep ගිහින් තමයි මේ decision එකට එන්න ඕනේ. ඔයාගේ customerව හරියට identify කරගන්න බැරි. ඒ කියන්නේ මම කියන්නේ 80ක් 90ක් VAT registered customersලා ඉන්නවා කියන point එකේ ඔයා නැත්තම් ඔයාගේ තියෙන 40ක් 50ක් වගේ නම් ඔයාගේ VAT registered කට්ටිය ඉන්නේ. අපි පොඩි example එකක් අරගෙන ඔයා purchase කරනවා මාසෙට මෙච්චරක් ඔයා VAT charge කළොත් කොහොමද? ඒක නැතුව ඒක cost එකක් විදිහට අරගත්තොත් කොහොමද කියන බේස් එකෙන් පොඩි dummy computation එකක් කරලා තමයි අපිට decision එකට යන්න වෙන්නේ. නැතුව අර එකපාරටම අපිට බලලා කියන්න බෑ පිටස්තරයකින් අර 80ක 90ක වගේ ලොකු percentage එකක් ඔය customer VAT base එකේ නැති වෙලාවක මේක voluntary හොඳයිද නැද්ද කියන එක. තව ප්‍රශ්න අහන්න පුළුවන්. මම IT ඉන්ඩස්ට්‍රි එක තමයි රිප්‍රසන්ට් කරන්නේ. එතකොට අපි එදිනෙදා වැඩ කටයුතු කරනකොට අපිට ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලා සහ කොන්ට්‍රැක්ටර්ස්ලා එක්ක ඇග්‍රීමන්ට්ස් වලට එන්ටර් වෙන්න වෙනවා. එතකොට බොහෝ විට අපිට මේ කට්ටියව මේ ෆේස් ටු ෆේස් මීට් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක අපි ඔන්ලයින් කරන ඇග්‍රීමන්ට්ස් කොතරම් වැලිඩ්ද කියන එක තමයි මට දැනගන්න ඕනේ. මම හිතන්නේ අපේ ස්ටාෆ් කාංචන මම හිතන්නේ හොඳ කෙනෙක් කියලා ඒක ආන්සර් එකක් දෙන්න. කාංචන මට අවස්ථාවක් තියෙනවා. මෙහෙමයි එතකොට දැන් ඔයා ඔන්ලයින් ඇග්‍රීමන්ට් එකක් නේද මේවා කරන්නේ. ඒ ඇග්‍රීමන්ට් එකේ අනිවාර්යෙන් සඳහන් වෙලා තියෙනවා නම් මොකක් හරි ඔෆර් එකක් ඔය දුන්නොත් එම දැන් මොකක් හරි software එකක් හදනවා කියලා ඔයා ඊට පස්සේ ඒකේ amount එකකුත් එක්ක මං ඩොලර් 300ක් මුදලකට මේ වගේ software එකක් හදනවා මෙහෙමයි කියලා විස්තර තියෙනවා නම් එයා ඔයාට ඊමේල් එකක් මාර්ගෙන් හරි නැත්නම් වෙන විදියකින් Skype call එකක් හරි වෙන විදියකින් හරි ඒක accept කරලා තිබ්බොත් එහෙම එතන valid contract එකක් හට ගන්නවා. ඔයාට පුළුවන් එතෙන්දී ඒතකොට ඒ agreement එක create කරන්න. ඒතෙන්දී මොන හරි වාට issue එකක් ආවොත් හරි client එතකොට ඒක ඊට පස්සේ ඔයාට බාර දීලා පස්සේ ඒක අයින් කරොත් හරි ඔයාට ඒක වෙනුවෙන් action එකක් ගන්න මේ හැකියාවකුත් ඒ වෙලේ තියෙනවා. මම පොඩි දෙයක් එකට ඇඩ් කරන්න කැමතියි. එතනදී තව දෙයක් තමයි ඇත්තටම online email through යන agreement valid. මම හිතන්නේ කාංචනත් කිව්වේ ඒකයි අර්පණයක් තියෙනවා නම් ප්‍රතිග්‍රහණයක් තියෙනවා නම් ඒ agreement එක value එකක් තියෙනවා නම් ඒ agreement එකේ main condition fulfill වුණා කියලා අපි ඒක agreement එක valid එකක් විදිහට යනවා. හැබැයි තියෙන issue එක තමයි ලංකාවේ සමහර මේ legal side එක technology එකත් එක්ක develop වෙලා නැහැ. ඉතින් එතකොට
හැබැයි මට උසාවියකට ගියොත් මගේ ඊමේල් එක හොඳ එවිඩන්ස් එකක් වෙනවා. හැබැයි තියෙන්නේ ඊමේල් හැක් කරනවා සමහරවිට. ඔන්න ඔය වගේ ඉෂුස් හින්දා අපි ක්ලයන්ට් කෙනෙකුට අපි ලීගල් ඇඩ්වයිසර්ස්ලා නෙමේ සමා වෙන්න ඕනේ. අපි අපේ එක්ස්පීරියන්ස් එකකින් සහ ඒ පැත්තෙන් අපි ගොඩක් ලාට ක්ලයන්ට් අපිත් එක්ක නොලෙජ් එක ෂෙයා කරන්නේ. එතනදී ආට අපි කියන පුළුවන් නම් ඒ ඊමේල් ඇග්‍රීමන්ට් එක ලොන්ග් ටර්ම් කන්ටිනියු වෙන එකක් නම් පුළුවන් හැක්තාක් ඉක්මනින් ෆිසිකල් ඇග්‍රීමන්ට් එකකට යන්න ඒක හොඳ එවිඩන්ස් එකක් වෙනවා. මොකද අරක එවිඩන්ස් එකක් නෙමෙයි කියන එක නෙමෙයි මං හිතන්නේ. හැබැයි ඒක ඊට වඩා ස්ට්‍රෝං කියන එකයි ලීගල් එකට යන්න පුළුවන් නම් තරංග සර්ට්ටත් මං හිතන්නේ පොඩි දෙයක් ඇඩ් කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. ඊමේල් එක හත් නීත්‍යානුකූලව පිළිගන්න එක. ඒක එකපාරක් අපේ දෙපාර්තමේන්තුව උනා ජනාධිපතිතුමා පිළිගත්තා. ඉක්තායතනයේ නීති උපදේශකත් පිළිගත්තා. ඒක ඊමේල් යුසුමක් හැදෙන බව. නමුත් මෙතන කියන ප්‍රශ්නේ වෙන්නේ හුඟක් වෙලාවට උසාවි වල ගියාම කොයි වගේ වෙයිද දන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් වැඩි හොඳ ක්‍රමේ තමයි අර මේ ෆිසිකල් ડોකියුමන්ට් වලට අත්සන් අරගෙන කරන එක. නමුත් අන්තර්ජාතික ව්‍යාපාර කරනකොට ඒ වගේ භාවිතාවක් කොයිතරම් දුරට සාධාරණ වේද කියන එක නම් ගන්න ටිකක් අමාරුයි. මොකද ලෝකේ වෙනත් රටවල් වල ඊමේල් එක කියන්නේ ඉතාමත් සාර්ථක විශ්වාසදායී ක්‍රමයක්. හැබැයි අර කිව්වා වගේ හැක් කිරීම කොහෙද තියෙන්නේ? මං හිතන්නේ සෑහෙනපත් දෙයක ආන්සරයක් හම්බුණා කියලා. හරි. තාමත් වර ආන්සර්ස් එක තියෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ නව බදු සංශෝධන මගින් වැට් ප්‍රතිශතය 8%ක් දක්වා අඩු කරලා තියෙනවා. එම අඩු කිරීම බලපාන යම් යම් සුවිශේෂී ක්ෂේත්‍රයන් තියෙනවද? එහෙම නැත්නම් සියලුම ව්‍යාපාරවලට සමාන අවස්ථාවක්ද තියෙන්නේ? ඇත්තටම ගත්තොත් එහෙම නව ඒ වෙනස් කිරීම වලට අනුව 8% අපි ස්ටෑන්ඩඩ් රේට් එක කියලා කියන්නේ. එතකොට ෆයිනෑන්ෂියල් සර්විසස් සප්ලයි කරන කට්ටියට 15% ක හැම තියෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඊට අමතරව 0 රේට් එක යනවා. 0 රේට් එක එක්ස්පෝර්ට් කරන කට්ටියටත් ඒ වගේම දැන් අර අලුත් එරණුව ටූරිසම් බෝඩ් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න හොටෙල්ස් වලට ඒ ටිකට 0 රේට් යනවා. ඊට අමතරව ස්ටෑන්ඩඩ් රේට් එක තමයි 8 වෙලා තියෙන්නේ. ස්පෙෂලි 15% යන්නේ ෆයිනෑන්ෂියල් සර්විස් වලට. ඒක 15% හැම තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ටර්න්ಓවර් එක අර මිලියන 300ද? ඔව් ටර්න්ಓවර් එක නැත්නම් අපිට ඩිඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ අර SWAT සම්බන්ධ ප්‍රශ්නයක් කියවම ඒකට පොඩි දෙයක් එක්කව කරන්න. දැන් අපිට ඩිඇක්ටිවේට් ලිස්ට් එකක් දැම්මා IRD එකේ වෙබ්සයිට් එකේ. එතකොට එතනදී අපි ආයේ වොලන්ටරි අපි රික්වෙස්ට් කරලා ඒක ඇක්ටිව් කරගත්තා. එතකොට SWAT රෙජිස්ටර් වෙලා තිබ්බ කට්ටියටත් අපි SWAT එකත් රිඇක්ටිවේට් කරන්න කියලා රික්වෙස්ට් එක දාපුවාම එයාලා SWAT එක රිඇක්ටිවේට් කරනවා. එතකොට එයාලට පුළුවන් ඒ කන්ටිනියස්ලි එයාලට ටැක්ස් ඉන්වොයිස් ඉෂුව කරන්න පුළුවන්. අර කාලයක් තිබ්බා මේ අපේ එක ඩිරෙක්ටර් ලිස්ට් එකේ තිබ්බා කියලා ඉවර වෙලා මැද්ද බ්‍රේක්අප් එකක් දාන්න ඕනේ නැහැ. ඔයාලා රෙජිස්ටර්ඩ් වෙලා හිටපු පර්සන් කෙනෙක් විදිහටම ඔයාලට දිගටම ඒ කන්ටිනියස්ලි ටැක්ස් ඉන්වොයිස් ඉෂුව කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ VAT එක ඩිඇක්ටිවේට් කරලා ආය ඇක්ටිවේට් කරගත්ත කෙනෙක් නම් වොලන්ටරි බේසිස් ගිහිල්ලා ඒ අවස්ථාවේදී අර ඩිඇක්ටිවේට් එකේ ඉඳන් ඇක්ටිවේට් වෙනකන් තිබිච්ච පීරියඩ් එකත් VAT ඇක්ටිව් වෙලා තිබිච්ච පීරියඩ් එකක් විදිහටයි ඒ VAT නම් එකම කන්ටිනියු වෙනවා කියන එකයි තමයි ඩිපාර්ට්මන්ට් එක ඇසියුම් කරන්නේ. එතෙන්දී ඩිඇක්ටිවේට් එකක් උන්නේ නැහැ කියන assumption එකෙන් ඔයාලට සේම් විදිහට බිස්නස් එකේ VAT සම්බන්ධයෙන් තියෙන ඒ කාරණා කන්ටිනියු කරගෙන ඒ කියන්නේ පවත්වාගෙන යන්න පුළුවන්. මගේ ප්‍රශ්නයක් තියෙනවා මේ ඒ කියන්නේ රිෆන්ඩබල් අපි රෙන්ට් ඉන්කම් මාකට් එකේදී දැන් monthly rent එකට අමතරව refundable deposit එකක් අපි ගන්නවා 1 year වගේ. එතකොට ඒකට ගහන charge එක investment income එකක් විදියටද ගහන්නේ නැත්නම් يعني ඒක one time payment එකක් නේ කරන්නේ. එතකොට එතනදී ගන්න charge එක investment income එකක් කියන percentage එකක්ද ගන්න කියන එක. ඊළඟ question එක තමයි දැන් අපි හදිස්සියේ මේ ඒ payment එක අපි one time payment එක අපි expense එකක් يعني company මොකක් හරි ලොකු payment එකකට අපි යොදාගත්තොත් අපිට දැන් ආපහු ඒ 1 year period එක ඉවර වුණාම ඒ අදාළ පුද්ගලයාට ඒක රිෆන්ඩ් කරන්න දෙපේ. එතකොට දැන් අපි කම්පැනිට ඒ සල්ලි නැත්තම් එතකොට monthly expense එකක් විදියට ඒක ආයෙ recover කරගන්න පුළුවන්ද මේ ඒ අර deposit එක කියන එක. තුන්වෙනි එක තමයි ප්‍රශ්න තුනක් තියෙනවා.
තුන්වෙනි එක තමයි දැන් අපි ඉන්කම් එක කියන එක දැන් තර්ඩ් ක්වාටර් එකකදී අපිට අලුතින් ඉන්කම් එකක් ඇඩ් වුණොත් කම්පැනි එකට එතකොට ඒක අපි ඒ ෆුල් ඉයර් එකටම කැල්කියුලේට් කරලා දැන් අපි හිතමු ලාස්ට් ක්වාටර් එක තමයි අපිට ගෙවන්න තියෙන්නේ. ඒ ක්වාටර් එක තමයි ඉන්කම් එක ඇඩ් උනේ. එතකොට ඒ ක්වාටර් එකට විතරද අපි පේමන්ට් එක කරන්න ඕනේ නැත්නම් ෆුල් ඉයර් එකම ඒ ක්වාටර් එකේදී ෆිනිෂ් කරලා දාන්න ඕනද කියන එක. තව එකක් ලාස්ට් ක්වෙස්චන් එක තමයි මේ දැන් මේන් ඉන්කම් එක රෙන්ට් ඉන්කම් එක වුණොත් අපිට 25% අර මේන්ටෙනන්ස් එක ඉරක් කරන්න පුළුවන්ද කියන එක. පළවෙනි ප්‍රශ්නේ මට පොඩ්ඩක් මොකක් සම්බන්ධද කියලා කිව්වොත් රිෆන්ඩබල් ඩිපොසිට් එකට ඉන්වෙස්ට්මන්ට් ආන්සර් කරන්න පුළුවන්. මෙමයි රිෆන්ඩබල් ඩිපොසිට් එකක් කියන්නේ ඒක වාට ආපහු හම්බෙන එකක්. ඒතකොට ඒක වගේ ඉන්කම් වෙන්නේ ඒ කියන්නේ ගෙවන එක ලබා ගන්න කෙනාගේ ඉන්කම් එකක් වෙන්නේ නැහැ. ඒක ටැක්සබල් වෙන්නේ නැහැ. එතකොට මේ ඒක ටැක්ස් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ රිෆන්ඩබල් ඩිපොසිට් එකක් తాවකාලික ඩිපොසිට් එකක් ඒකින 10% අඩු කරන්නවත් වෙන එක ප්‍රොෆිට් එකට ගන්නවත් ඕනේ නැහැ. ඒක ලයබිලිටි එකක් විදිහට අපි බැලන්ස් ෂීට් එකේ පෙන්නන්නේ. ඔයා රෙන්ට් ඔයාට හම්බෙච්ච එකක් නම් ඒක මේ වෙනම ඉන්කම් එකක්වත් එක්ස්පෙන්ස් එකක්වත් විදිහට අපි ඇඩ්ජස්ට් කරන්න යන්නේ නැහැ account වල. හරි ඊට පස්සේ අර ක්වාඩ් එකක ඉන්කම් එක වෙනස් වුණොත් ප්‍රශ්නයක් ඇහුවා. එතනදී මෙහෙමයි ක්වාඩ් එක වෙනස් වුණොත් මේ ක්වාඩ් එතනින් ඉස්සරහට යන ටිකට තමයි අපි ඒක ඇමෙන්ඩ්මන්ට් එක කරන්නේ. දැන් හිතන්නකෝ ෆස්ට් ක්වාඩ් එක ඉවරයි ගෙවලා සෙකන්ඩ් ක්වාඩ් එකෙත් ගෙවලා ඉවරයි. ඔයගේ වෙනස වෙන්නේ තර්ඩ් ක්වාඩ් එකේ. එතකොට ෆස්ට් ක්වාඩ් එකේ පේමන්ට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමයි. සෙකන්ඩ් ක්වාඩ් එකේත් අපි amount එක වෙනස් කරන්නේ නැහැ. තර්ඩ් ක්වාඩ් එකේ වෙනස් වෙන එක අපි මෙන්ෂන් ඒක ඇමෙන්ඩ්මන්ට් එකේ පෙන්නලා අපි මේ පේමන්ට් එක කරනවා. ෆෝර්ත් ක්වාඩ් එකේත් يعني අර එන වෙනස් වෙන එක ෆෝර්ත් ක්වාටර් බලපෑවොත් එීම අපි ඒක ඇඩ්ජස්ට් කරන්න ඕන. එහෙම නැත්නම් ෆෝර්ත් ක්වාටර් බලපන්න නැත්නම් අපිට ඒක එහෙම තියන්න පුළුවන්. ඩිපොසිට් ඉන්කම් එක එක්ස්පෙන්ස් එකක් විදිහට අපි යූස් කරොත්, ඒ කියන්නේ අපි කම්පැනි ආපහු අපි හිතමු දැන් රිෆන්ඩබල් ඩිපොසිට් එක අපි යූස් කරා කියලා. එතකොට මන්ත්ලි ඒක රිකවර් කරගන්න අපිට පුළුවන් ද මන්ත්ලි එක්ස්පෙන්ස් එකක් විදිහට අපේ ප්‍රොෆිට් එකෙන්? මෙහෙමයි. ඔතන කියන්නේ මේ අපිට ඩිපොසිට් එකක් හම්බ වෙනවා 1 මිලියන් කියලා හිතන්න. මම ඒක බිස්නස් එකේ වැඩවලට යූස් කරනවා. ඊට පස්සේ මට ඒක කොහොම හරි අවුරුද්දකින් හරි දෙකකින් හරි අපහු දෙන්න ඕනේ කියලා. එතන තියෙන්නේ ඔයාට හම්බෙච්ච ෆන්ඩ් එක කොහොමද ඔයා යූස් කරන්න කියන එක මිසක් ඒක ඔයාට ෆන්ඩ් සෝස් එකක් ජෙනරේට් වෙන්නේ ලයබිලිටි එකක් වෙන්නේ. එතකොට ඒක කොයි වෙලාවකත් ඔයා රිකවර් කරනවා කියලා හිතන්න ඔයාගේ ඉන්කම් එකෙන් ඔයා හොයාගන්න පුළුවන් වෙන ලෝන් එකකින් හොයාගන්න පුළුවන්. කොයි විදිහකින් ඒක හිතන්නේ ඔයාට දැන් මට ඩිපොසිට් එකක් හම්බුණා මම ඒක වෙන දෙයකට යූස් කරලා මම බිස්නස් එකක් කරලා මම හිතනවා අවුරුදු දෙකක් වෙනකම් මං ගාව තියෙනවා මේක මට FD දාන්න ඕනේ මම බිස්නස් එකක් කරනවා කියලා. ඒත් අපි accounts වල ගත්තාම ඒකේ recoverability එක අපි ගන්නෙ P&L එකෙන් නෙමෙයි. කියන්නේ අපි income expenses අතර නෙමෙයි adjust කරන්නේ asset liability අතර පොඩ්ඩක් මම හිතන්නේ account පැත්තෙන් technical වැඩිද දන්නේ නැහැ. ඒ කියන්නේ එතනදී අපි ඒ fund එක ඔයා කාට හරි එක්කෝ ණයට දීලා අපව හම්බ වෙනවා. මොකද අපි accounts වල තියාගෙන යන්නේ ඒක ඔයාලට ගෙවන්න තියෙන දෙයක් විදියට. ඒක බිස්නස් එකේ යූස් වුණාට ඒක කොයි වෙලාවකත් ආයේ රිකවර් කරන එකක් එක්ස්පෙන්ස් එකක් විදියට වෙන්නේ නැහැ. ඒක රිකවර් වෙන විදිය ඔයාට කොහොමද ඔයා රිකවර් වෙන්නේ ඉන්කම් එකක් නම් ඒක ඒ පැත්තෙන් ටැක්ස් වෙනවා. ඒක ඔයා ආයේ ඒක ඉන්කම් එකක් හරි නැත්නම් එක්ස්පෙන්ස් එකක් හරි විදියට හිතන්න බෑ. මොකද ඔයා ඒක වියදම් කරන්නේ එක්ස්පෙන්ස් එකකට නම් ඒක හම්බෙන්නේ ඉන්කම් එකකින් නම් ඒ වියදම් කරන්නේ මොකක් හරි හිතන්නකෝ බිල්ඩින් එකක් ගන්න වෙන්න පුළුවන් රෝ මැටීරියල්. ඒක රෝ මැටීරියල් එක එක්ස්පෙන්ස් වෙලා ඒක විකුණන එක ඉන්කම් එක වෙලා හැබැයි ඒක ඒ පැත්තෙන් ඉන්කම් එක්ස්පෙන්සස් වෙනවා මිසක් අර ඩිපොසිට් එක රිකවර් කරගන්න ගිය වියදමක් විදිහට ගන්න බෑ ඒක. ඒක තව ඩීටේල් ඕන මං හිතන්නේ ආෆ්ටර් සෙෂන් හරි මාව හරි මට කෝල් එකක් හරි මාව ස්ටාෆ්ට කන්ටැක්ට් කරන්න මම ඒක ඩීටේල් account wise සමහරට ලේසි වෙයි ඔක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එක. අයව මේ අර රෙන්ට් ඉන්කම් එක මේන් වගේ බිස්නස් එක රෙන්ට් ඉන්කම් එක නම් 125 ගන්න බෑ. ඒක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට විතරයි දෙන්නේ. එතකොට ඔයාගේ P&L එක ඇද්දී අපි ටැක්ස් රිටර්න් එක දාද්දී ඔයාගේ බිස්නස් ඉන්කම් එකේ පෙන්නන්නේ අපි ඒ රෙන්ට් ඉන්කම් එක. එතකොට එතනදී 125 allowance එක ගන්න බෑ. foreign tax credit claim කරන්න පුළුවන්ද? අනිත් එක තමයි මේ එහෙම claim කරනවා නම් register වෙලා ඉන්න ඕනද VAT වලට? මම එතකොට අපි අතන ඉම්පෝර්ට් කරනකොට අපි කස්ටමර් එකේදී VAT එකක් ගෙවනවා. අපිට ඒක ක්ලේම් කරගන්න පුළුවන් ඔයා VAT registered person කෙනෙක් නම්. එතකොට කොහොමත් අපිට දැන් ඉම්පෝර්ට් කරලා ටෙම්පරරි VAT යූස් කරන්න පුළුවන් නැත්නම් VAT register වෙන්න පුළුවන්. ඒක VAT register කම්පැනි එකක් නම් අපිට ඒක ක්ලේම් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම කස්ටමර් එකගේ ගෙවන VAT එක. මම හිතන්නේ ඔයා හිතන ආන්සර් අහපු ප්‍රශ්නේ පොඩි කම්ප්ලිකේෂන් එකක් තියෙන එකයි මම හිතන්නේ පැතුම ඔය වගේ ආන්සර් එකකට ගියේ. එතනදී tax credit foreign tax credit එක කියන්නේ වෙනම දෙයක්.
මං එතනදී මොකක් හරි item එකක් purchase කරනකොට හම්බ වෙන දෙයක් ගැන නෙමෙයි වෙන්නේ. ඒකද මීන් කළේ. එතනදී මේ කියන්නේ මම මුලින් පොඩි explanation එක explain කරන්නම් වෙන විදිහ. හැබැයි ඒක නෙමෙයි නම් මට පොඩ්ඩක් ආපහු ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ foreign tax credit එකක් කියලා කියන්නේ හිතන්න මගේ business එකක් තියෙනවා UK වල. UK වලින් මම income එකක් generate කරනවා. මගේ personal නමින් තියෙන්නේ මම UK වලදී tax එකක් pay කරනවා pound 200ක් කියලා හිතන්නකෝ. pound 200 ලංකාවට එනකොට ඒ ගෙවපු tax credit එක 40000ක් වෙනවා. එතකොට මම ලංකාවේ tax ගෙවනවා නම් ඒ tax ගෙවන ගානේ මම UK වලදී ගෙවපු එක. මොකද ඒ income source එකත් මම මෙහෙදි ගන්නවා. මොකද මම ලංකාවේ පුද්ගලයෙක් විදිහට තමයි ගන්නෙ. එතකොට ලංකාවේ income එකයි UK income එකයි දෙකම එනවා. ඒ දෙකම අරගෙන අපි බලනවා ඇත්තටම මම කොච්චරක් tax liable ද කියලා. ඒ liability එක pay කරනකොට අර UK වලදී මම ගෙවපු tax credit එකක් තියෙනවා නම් මෙහෙදි එහෙන් මේ payments prove කරලා මට මෙහෙදි අඩු කරගන්න පුළුවන්. ඒක ඉස්සර තිබ්බ ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට්. ඒ කියන්නේ countries අතර ගත්තාම ටැක්ස් ඇග්‍රීමන්ට් තියෙනවා. ඒ කියන්නේ ඒ countries දෙකේ මේ වගේ complicated situation එකක් හරි නැත්නම් ටැක්ස් benefit ගන්න හරි අපි මෙන්න මේ වගේ දේවල් වලට යන් කියලා countries දෙකක් ඇග්‍රී වෙන දේවල් තියෙනවා. ඉස්සර තිබ්බ ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එකක් තිබ්බොත් විතරයි ඒ country එකේ ගෙවපු ටැක්ස් එක ලංකාවේදී claim කරන්න පුළුවන් කියලා. ඔන්න ඔය දේ අලුත් ඇක්ට් එකත් එක්ක සම්පූර්ණයෙන් අයින් වෙනවා. එයාලා කියනවා ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එකක් තිබුණා හෝ නොතිබුණා ඔයා කොහේ වෙන රටකදී ටැක්ස් එකක් පේ කරලා තිබ්බොත් ඒ ටැක්ස් ක්‍රෙඩිට් එක ලංකාවේදී ක්ලේම් කරන්න පුළුවන් කියලා. ඒක මැෂිනරි හරි මොනවා හරි පර්චේස් කරන එකක් සම්බන්ධ නෙමෙයි. මොකද එතනදී වා කරන්නේ පර්චේසින් එකක් විතරයි. මේක බිස්නස් එකක් කරලා ඒ කන්ට්‍රි එකේදී සෝ ඉන්කම් එකක් ජෙනරේට් කරලා එතනදී ටැක්ස් එකක් පේ කරපු සම්බන්ධයෙන් තමයි මම ෆොරින් ටැක්ස් කියන ක්‍රෙඩිට් කියන එක ගැන කතා කළේ. මං දීපු ආන්සර් එක හරියද නැත්නම් වෙන දෙයක්ද ආන්සර්? හරි right thank you. ග්‍රැටිවිටි ටැක්ස් එකට අවුරුදු ප්‍රමාණයක් තිබ්බා. එතකොට අපි බැලුවා ගොඩක් වෙලාට ටැක්ස් එක අඩු වෙන විදිහට සහ ඩිරෙක්ෂන් through ඒ සේවිං එක ගන්න. ඒත් දැන් 2020 අප්‍රේල් ඉඳන් පටන් ගන්න විදිහට ග්‍රැටිවිටි එක එතකොට වසර ගණන අදාළ වෙන්නේ නැද්ද නැත්නම් يعني ලක්ෂ 10 එහෙම සීමාවල් තිබ්බා මම දැක්ක ප්‍රසන්ටේෂන් එකේ. ඔබතුමා හිතන්නේ එතකොට අවුරුදු ගණන අදාළ වීමක් වෙන්නේ නැද්ද? එතකොට ඩිරෙක්ෂන් එකකට යන්න තියෙන possibility එක කොහොමද කියන එක තමයි මට වාගේ මේ ප්‍රශ්නේ පැහැදිලි. මම මේකට ආන්සර් එකක් දෙන්න. මොකද දැන්ට තියෙන්නේ ඔය අලුත් සජෙෂන්ස් ටික draft level එකේ. ඇත්තටම ඔයා දැක්කොත් ඉන්ලන්ඩ් රෙවෙනියු එකකින්වත් ඒක ක්ලියර් ආන්සර් එකක් නැහැ. ෆයිනෑන්ස් මිනිස්ටර් එකෙන් ප්‍රයිම් මිනිස්ටර් ඉෂුව කරපු ලෙටර් එකක් විදිහට තමයි කැබිනට් ඇප්‍රූවල් එකක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි අපි ওই කන්ඩිෂන් හරියටම දැනගන්නේ ඕක ඇක්ට් එකට ගිහිල්ලා ඇක්ට් එක අමෙන්ඩ් වෙලා ඒක ගැසට් කරන ලෙවල් එකේදී. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලංකාවේ දැන් යන සිස්ටම් එකේ ඉස්සර අමෙන්ඩ්මන්ට් එකක් ආපු ගමන් ටග් ගාලා ගැසට් එක ඉෂුව වෙනවා. මම දන්නේ ඇයි සමහර ඩිසිෂන් මේ වගේ ගන්නෙ කියලා ඉවරලා දැන් ඩිසිෂන් එක කියලා ඇමරිතුමා කොහෙදි හරි හම්බුනොත් මීඩියා වලට කියනවා මෙහෙමයි කියලා. ඒ කියලා මාසයක් විතර අරගෙන ඩිසිෂන් එක ගන්නවා. ඒ ඩිසිෂන් එක අරන් තව මාසෙකින් විතර කැබිනට් එකට දානවා. කැබිනට් එක අප්‍රූව් කරලා මාසෙකින් විතර ගැසට් එක දානවා. ඉතින් අර ලීගල් ප්‍රොසීජර් එකේ හැමතැනම හිරසක් තියෙනවා. ඉතින් හැබැයි දැනට ඇවිත් තියෙන විදිහට යාලා ස්පෙෂලි කියන්නේ නැහැ සර්විස් එක්ස්පීරියන්ස් එකත් එක්ක ක්‍රියේටිවිටි එකේ ඒ 10 මිලියන් එයාට එක්සෙම්ද නැද්ද කියන එක. කියන්නේ ඉයර් එකට ලින්ක් වෙලා නැහැ. just normal කියලා තියෙන්නේ. whatever යා මේ රිටයර්මන්ට් බෙනිෆිට් එකක් තියෙනවා නම් ඒක 10 මිලියන් කියලා. මං හිතන්නේ එතන තියලා තියෙන විදිහට ආයේ එකක් ස්පෙસિෆයි කරයි කියලා අවුරුදු 20ක්ද 15ක්ද එහෙම කියලා. හැබැයි ඕක අමෙන්ඩ් වෙලා එනකොට පොඩි chance එකක් තියෙනවා. ඒකින්ද සමහර කට්ටිය ඕක අමෙන්ඩ් වෙනකම් පොඩ්ඩක් ටැක්ස් එක පේ නොකර බලන් ඉන්නවා. හැබැයි තාම ইনফෝමේෂන් විදිහට තියෙන්නේ එහෙම අවුරුදු ගාණක් ස්පෙસિෆයි කරන්නේ නැතුව. ඉතින් අලුත් අපිට මැෂිනරි ඉම්පෝට් කරන කම්පැනි එකක් කියලා දැන් කැපෙක්ස් ඉක්විප්මන්ට් වල සාමාන්‍යයෙන් ඒ ගන්න කස්ටමර්ස් ඔක්කොම ගාව අනිවාර්යයෙන් වැට් තියෙන ගොඩක් කට්ටියට. එතකොට අලුතෙන්ම ගෙන කම්පැනි එකකට පර්මනන්ට් රෙජිස්ටර් කරගන්නේ කොහොමද? හරි. ඒ කියන්නේ වොලන්ටරි බේස් රෙජිස්ට්‍රේෂන් එකක් බේසිස් වෙන්නත් ඕනේ. ඔව් ඩිපාර්ට්මන්ට් එකෙන් කියනවා දැන් ඇත්තටම 3 මුලින්ම යාලා වොලන්ටරි රෙජිස්ට්‍රේෂන් එකක් එක්ක නෙමෙයි මේක ඉන්ට්‍රොඩියුස් කළේ 300 මිලියන් නැත්තම් එලින්ම වැට් රෙජිස්ට්‍රේෂන් එක කරන්න බෑ කියන එකේ. හැබැයි එතකොට ගොඩක් කට්ටියට ඉෂුව එකක් වුණා ඔය තියෙන
ටෙන්ඩර්ස් වලට දාපු ඒ වගේ ඉම්පෝර්ට් කරලා සප්ලයි කරන කට්ටියකින් ගොඩක් ඉෂුස් ආවා. මම හිතන්නේ ගොඩක් ඒක ගවර්න්මන්ට් එකට පොඩි පුෂ් එකක් ආවා. ඒකින්ද යාලා ටක් ගාලා දීපු සොලියුෂන් එක තමයි වොලන්ටරි එක. මොකද ඊට එහා යාලට කරගන්න එහෙම නැතුනොත් 1 by 1 චෙක් කර කර අප්‍රූවල් දෙන්න වෙනවා. ඒකේ බැරි හින්දා වොලන්ටරි රෙජිස්ට්‍රේෂන් එකට ගියා. ඒකින්ද ඩිපාර්ට්මන්ට් එකෙන් දැන් කියලා තියෙන්නේ ඒ අවශ්‍ය ડોකියුමන්ට්ස් සබ්මිට් කරනවා නම් threshold එක ගැන කන්සිඩර් කරන්නේ නැතුව ඕනම එක්කෙනෙකුට VAT රෙජිස්ටර් වෙන්න පුළුවන් කියන එක තමයි ඩිපාර්ට්මන්ට් එකත් ඉන්නේ. සමහර මේ ඩිසිෂන් වල ඩිපාර්ට්මන්ට් එකෙත් කියන්නේ ඉන්න කට්ටිය පොඩි හරි ඩිරෙක්ට් ආන්සර්ස් දෙන්නේ නැහැ. ඉතින් එක්කෙනෙක්ගෙන් අහපුවාම එකක් කියනවා, තව එක්කෙනෙක්ගෙන් අහපුවාම තව එකක් කියනවා. අපි අන්තිමට ආගියු කරලා බොහොම අමාරුවෙන් තමයි සමහර දේවල් ක්ලියර් කරගන්නේ. ඒකින්ද මෙතනදී දැන්ට ඩිපාර්ට්මන්ට් එකේ තියෙන අයිඩියා එක තමයි වොලන්ටරි රෙජිස්ටර් වෙන්න පුළුවන් ටර්න්ಓවර් ගැන කිසිම ලිමිටේෂන් එකක් නැතුව. ඒක පළවෙනි ෂිප්මන්ට් එකට අපි තුකෝ තාම ඔපරේෂන්ස් නැහැ පළවෙනි ෂිප්මන්ට් එක ගේනවා කියන්නේ. ඒතකොට ඊට කලින් අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා. අපි VAT එකේදී වොලන්ටරි එකට යනකොට එයාලා බලනවා possible turnover එකක් තියෙනවද? මොකද ඒකෙදි රීසන් එක තමයි සමහර කට්ටියට ඔය VAT එක misuse කරන්න පුළුවන්. ඒක තමයි වොලන්ටරි රෙජිස්ට්‍රේෂන් එක පොඩ්ඩක් අයින් කරන්නත් හේතුව. ඒකින්ද වොලන්ටරි රෙජිස්ට්‍රේෂන් එකේදී පොඩ්ඩක් බලනවා. ඇත්තටම දැන් ඔයාගෙන් කියනවා සමහර පර්චේස් ඕඩර් එකයි කාගෙන් හරි ආපු මේල් එකකුයි තව මොන හරි දීලා අපිට කියනවා මොන්න මම දැන් ඕඩර් එක කරන්න යන්නේ. ඔයා ගිහිල්ලා වෙලා කියන්නේ මම මේ ඉම්පෝර්ට් කරනවා මේක හරි කියලා වෙලා. ඇත්තටම ඔයාගේ පැත්තෙන් හිතලා බලන්න ඒක කොච්චර එවිඩන්ස් එකක්ද කියලා. මොකද කාගේ හරි ඊමේල් එකක් හරි මොකක් හරි ගෙන්න ගන්න අපිට ඕන තරම් පුළුවන්. VAT එක රෙජිස්ට්‍රේෂන් කින්ද ඩිපාර්ට්මන්ට් එක පොඩ්ඩක් බලනවා ඇත්තට මේක possible දෙයක්ද කියලා. ඒකට යාලා බලනවා ඔයා මේ වෙනකොට TT payment එකක් කරලාද LC කරලාද shipping documents එනවද කවද්ද මේක ඉන්නේ ඔයා කාටරි supply එක කෙනෙකුට මේ වෙනකොට agreement එකක් ගිහින් තියනවද මොකක්ද ඇත්තටම ඔයාට මේ VAT එකට register වෙන්න තියෙන අවශ්‍යතාවය කියන එක පොඩ්ඩක් department එකෙන් බලනවා. එතනදී department එකට පොඩි chance එකක් තියෙනවා ඔයාගේ ඇත්තම requirement එකක් තියෙනවද නැත්නම් ඔයා මේ misuse කරන තැනකද මේ එන්න වෙන්නේ හරියට document submit කරන්න නැතුව කියලා. හැබැයි ඔයාගේ import කරන payment කරපුවා customer ගේ සමහර advance payment ඒ වගේ මේ වෙනකොට evidence තියෙන නැත්නම් government එකේ නම් tender මොනවා හරි agreement acceptance letters තියෙනවා නම් ඒවා හොඳ evidence අපිට shipment එක එන්න කලින් VAT register වෙන්න පුළුවන්. ඇත්තටම මම example එකක් කියනවා. මොකද මගේ client කෙනෙක්ගේ ඒක කළා. එයාගේ ලොකු machine එක 4-5ක් එනවා. එතකොට voluntary තිබ්බේ නැහැ. තිබ්බේ 3 million turnover එක. turnover නැහැ. මං ගිහින් department එකෙන් ඇහුවා මේ යාගේ VAT හරි මෙයා මෙච්චර machine ගේනවා. machine ගෙනන්නේ ගෙදර තියාගන්න නෙමෙයි. එයා production එකක් කරන්න. මෙයාට මේ වෙනකොට දැන් possible client base එකක් එන්න ඉන්නවා. එයා මෙච්චර කල් local කළේ. ඉතින් මෙයා ඔයා වටනවද මෙතනින් ඔයා chance එකක් දෙනවද මෙයාට? මේකේ ඔක්කොම clear. දැන් මේ වෙනකොට shipping documents on the way. ඒ වගේ අපිට possibility එක. ඒ කියන්නේ ඇත්තට මේක බොරු දෙයක් නෙමෙයි. මෙහෙම වෙන්න පුළුවන් කියලා voluntary නැති වෙලාවෙත් turnover එක වෙන්න කලින් අපි ගත්ත අවස්ථා තියෙනවා. මොකද ඒක ඇත්තටම අර එහෙම නොවුණා නම් කස්ටමර්ට ටෙම්පරරි VAT එකට ගිහිල්ලා ඒක VAT එක කොස්ට් එකක් වෙනවා. ඉතින් ඇත්තට මේ ක්ලයන්ට් ගේ විතර මම හිතන්නේ 4-5 මිලියන් විතර තිබ්බා VAT එක විතරක්. මේ මැෂිනරි වල ඒකින්ද අපි ෆස්ට් ප්‍රොඩක්ෂන් එක වෙන්නත් කලින් ඉම්පෝර්ට් කරන shipments වල details දීලා අපි VAT registration එක අරගෙන තියෙන ඇත්තටම department එක බලන්නේ ඔයා ඒක misuse කරන්නද යන්නේ නැත්නම් ඇත්තටම ඔයාගේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් evidence තියෙනවා නම් අපේ department එකත් එක්ක ආගියු කරන්න පුළුවන්. මම කවුරු හරි ප්‍රශ්නයකට යොමු වෙනකම් පොඩි දෙයක් ක්ලියර් කරගන්න යනවා. ගොඩක් කට්ටියට තියෙන ඉෂුව එකක් තමයි කම්පැනි එක ඉන්න ඩිරෙක්ටර් කෙනෙක් ගවර්න්මන්ට් එක ජොබ් එකක් කරනවා නම් ෂෙයා හෝල්ඩර් කෙනෙක් ගවර්න්මන්ට් එක ජොබ් එකක් කරනවා නම් එයාට ලීගලි එන්ටයිටල්මන්ට් එකක් තියනවද ඩිරෙක්ටර් විදිහට ඇක්ට් කරන්න ඕ ෂෙයා හෝල්ඩර් කෙනෙක් විදිහට ඇක්ට් කරන්න කියලා. අපි බලමු සහකාර සමාගම් රෙජිස්ට්‍රාර් ඉන්න අපිත් එක්ක එතුමා මේකට හොඳ ආන්සර් එකක් දෙයි. ඇත්තටම සමාගම් පනතේ රජයේ සේවකයෙක් අධ්‍යක්ෂවරයෙකු වෙන්න නුසුදුසුකමක් මේ තියනවායි කියලා නැහැ. ඒ නුසුදුසුකම තියෙන්නේ ආයතන සංග්‍රහය. ආයතන සංග්‍රහය අනුව රජයේ සේවකයෙකුට ඔහු රජයේ සේවකයෙකු වන තාක් දුරට අවසර ගැනීමකින් තොරව වෙනත් ආයතනයක තනතුරක් ඔබවන්න බෑ. ඒ ඔස්සේ තමයි
රජයේ සේවකයෙකුට අධ්‍යක්ෂවරයෙක් වෙන්න බැහැයි කියන්නේ. නමුත් රජයෙන් අවසර අරගෙන කරන්න පුළුවන්. ඒ තමයි දැන් හුඟක් වෙලාවට මේ රජයේ ආයතනවල අධ්‍යක්ෂ ධූරයන්ට යම්කිසි ප්‍රමාණයක් රජයේ උසස් නිලධාරීන්ට හිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කොටස් හිමිකාරත්වය. දැන් කොටසක් කියන්නේ සමාගම් පනත දක්වන්නේ චංචල දීපලක් වශයෙන්. ඉතින් චංචල දීපලක් නිසා කොටස් හිමිකාරත්වය දරන එක ගැටලුවක් නෑ. නමුත් සමහරක් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් එතනදී එයාට තියෙනවා වත්කම් ප්‍රකාශයක් දෙන්න ඕනේ වාර්ෂිකව. ඒ වත්කම් ප්‍රකාශයේ ඔහුගේ වත්කමක් වශයෙන් මේ චංචල දීපල ස්වයන්ව ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට දැන් අපෙන් අහනවා මේ ප්‍රශ්නයක් අපි මේක කියනවා නමුත් සමහරු හොරෙන් දානවා. ඉතින් අපිට හොරෙන් දැම්මට අපිට ඒක මේ නවත්තන්න විදියක් නැහැ. මොකද රජයේ නිලධාරියෝ මේ අය කියලා අපිට ලිස්ට් එකක් නැහැ. ඉතින් ඒක නිසා මේ අපි ඒ අය ලියාපදිංචි කරනවා. නමුත් ඔතන සමහරක් වෙලාවට රජයට ඔත්තු හම්බ වෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. බදුල්ල පළාතේ තිබුණ IT සමාගමත් 2007 පනතයත්තේ නැවත ලියාපදිංචි නොවීම නිසා නම කපලා තිබුණා. ඒ සමාගමේ හිටි අධ්‍යක්ෂවරයෙකු බදුල්ල පළාතේ පාසලක ගුරුවරයෙක් බව සේ දැනගෙන ඒ සම්බන්ධයෙන් මේ අපෙන් සහතික පිටපතක් ඉල්ලා හිටියා. ඉතින් ඒක නිසා මේක කොයි වෙලාවෙද දන්නේ අවසර ගැනීමකින් තොරව රජයේ නිලධාරියෙක් මේ සමාගමක අධ්‍යක්ෂවරයෙක් වශයෙන් දැමීම ඒ නිසා ඒ ඇති සුදුසු ප්‍රඥාගෝචර දෙයක් කියලා මම හිතන්නේ නැහැ. නමුත් සමාගම් පනතයත් ඒක තහනම් දෙයක් නෙමෙයි ගැටලුව තියෙන ආයතන සංග්‍රහය යටතේ තමයි. මම මේ ප්‍රශ්නේ හැම මම හිතන්නේ ගොඩක් දෙනෙකුට ඒ වගේ ප්‍රශ්න එනවා. ඒකයි මම පොදුවේ ප්‍රශ්නේ මම අහුවේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි ජොයින් වෙච්ච හෙලා වෙන්ච් එකකදී කම්පැනි එක ෂෙයා හෝල්ඩර්ස්ලා වෙන්නේ නැද්ද? ඒගොල්ලන්ට ෂෙයා එක ගන්න හැකියාවක් නැහැ. ජොයින්ට් වෙන්චර් එකක් එතනදී මට තව අතුරු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. සමහරක් ජොයින්ට් වෙන්චර්ස් පාටිස් අතරේ රෙජිස්ටර් වෙලා තියෙන එක විතරයි වෙන්නේ. නමුත් සමහරක් ජොයින්ට් වෙන්චර්ස් වලදී ඒ ජොයින්ට් වෙන්චර් ඇග්‍රීමන්ට් එකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ අය සමාගමක් සංස්ථාපනය කරගන්න ඕනේ. දැන් මහත්යාගේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ මේ පළවෙනි අවස්ථාවට දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව සංස්ථාව බදලා යනවා. ඔව්. ඒ අවස්ථාවේ අපිට ප්‍රශ්න කියන්නේ දැන් ඔබතුමා දැන් ඉස්සෙන් කිව්ව විදිහට ඔව්. කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙකුට විතරයි ෂෙයාර්ස් ගන්න පුළුවන්. මම කිව්වේ ස්වභාවික පුද්ගලයෙකුට පුළුවන්, නෛතික පුද්ගලයෙකුට පුළුවන්. ඔය කියන්නේ අනිවාර්යයෙන්ම කම්පැනියට මේ කියන්නේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් විදිහට ඉඳලා ඩිවිඩන්ඩ්ස් ගන්න පුළුවන්. ඔව්. මම හිතන්නේ මොකද අවස්ථාවක් වල තියෙන ප්‍රශ්න මම එක ඇත්තටම යාට විතරක් නෙමේ ආන්සර් දෙන්නේ. මොකද ගොඩක් කට්ටියට ওই ප්‍රශ්න තියෙනවා කියලා දැනගන්නෙත් ප්‍රශ්නයක් අහපුවාමයි කට්ටිය. නැත්නම් එතකන් දන්නේ නැහැ මට මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ඒකින්ද අනිත් කට්ටිය ප්‍රශ්න අහන එක එයාට විතරක් හම්බෙන බෙනිෆිට් එකක් නෙමෙයි අනිත් අයටත් මේ ප්‍රශ්න එනකොට දන්නවා අපිට මේකට ඕල්රෙඩි අපි ගාව ආන්සර් එක තියෙනවා කියලා. ඉතින් ඒකයි මේ ප්‍රශ්න අහන වෙනම පෞද්ගලිකව අහනකට වඩා පොදුවේ අපි මේ වගේ එකක් ඩිස්කස් කරනකොට ඔයාලට තියෙන මොකද ඔයාලා අහන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න. ඒතකොට ඕක එක්කෙනෙකුට වෙන ප්‍රශ්නයක් නෙමෙයි හැමෝටම පොදුවේ තියෙන දේවල් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා නොදැනෙන්න බව. සමාගම් නියෝජ්‍ය සමාගම් රෙජිස්ට්‍රාර්තුමාගෙන් තමයි මේක අහන්න තියෙන්නේ. ඔබතුමා ඉස්සර පහදුවා වගේ රජයේ සේවකයෙකුට තවත් ආයතනයක අධ්‍යක්ෂ ධූරයක් දරන්න බෑ වගේ යම්කිසි පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙකුට තවත් සමාගමක අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරන්න නීතිමය බාධාවක් තියනවද? එතනදී නීතිය පිළිබඳ බාධාවක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ පුද්ගලයන්ගේ රැකියා ගිවිසුම. දැන් ඇත්තටම ඒ කියන්නේ ආයතන සංග්‍රහය නෙමෙයි. ආයතන සංග්‍රහය අදාළ වෙන්නේ රජයේ සේවකයන්ට විතරයි. නමුත් මෙතන තියෙන පුද්ගලික සමාගම්නේ. සමහරක් පුද්ගලික සමාගම් තමන්ගේ සේවකයන් සහ සමාගම අතර ඇති සේවා ගිවිසුමේ කොන්දේසියක් වශයෙන් දක්වලා තියෙනවා මේ
සමාන සම්බන්ධතා ඇති සමාගම් වල අධ්‍යක්ෂ ධූරයන් දරන්න හෝ වෙනත් තනතුරු දරන්න තහනම්. ඒක සමහරක් අවස්ථාවලදී මුගක් ඔබට ගිහින් යා රැකියාවෙන් ඉවත් වෙලත් අවුරුදු 2ක් 3ක් යනකම් ඒ සමාන තරංකාරී ආයතන මේ රැකියාව කරන්න බැහැයි කියලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒක නෛතික ගැටලුවක් බවට පත් වෙනවා. නමුත් ඒකත් සමාගම් පනත යටතේ ගැටලුවක් නෙමෙයි. ඇත්තටම බොහොම කලාතුරකින් අවස්ථාවල් වලදී සමාගම් ඔය වැඩේ කරායින් පස්සේ ඒක දැනගෙන පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග කරන සහතික පිටපත් ඉල්ලා සිටි අවස්ථා තියෙනවා. එහෙම නේද නීතිමය බාධාවක් කියන්නේ දැන් ඔය ඔබතුමා කියන විශේෂිත අවස්ථාවට යටත් නොවන අවස්ථාවකදී ඒ කියන්නේ සමාන තරඟකාරීත්වයක් තියෙන එහෙම එවැනි වූ අවස්ථාවකට යටත් නොවන අවස්ථාවකදී නීතිමය බාධාවක් පැන නගින්නේ නැද්ද? කිසිම නීතිමය බාධාවක් නැහැ. දැන් ඇත්තටම සමහරක් ප්‍රසිද්ධ පුද්ගලයෝ ඉන්නවා. ඒ අයට සමාගම් 300ක් අධ්‍යක්ෂ ධූරයන් තියෙනවා. බොහොම ස්තුතියි. මම ඒකට පොඩි පැහැදිලි කිරීමක් එකතු කරන්න කැමතියි. ඇත්තටම දැන් අපි දන්නේ කන්සල්ටන්සි කරන්න නම් මට මේ ජොබ් එක අරුණාම මට වෙන ජොබ් එකක් නෑ කරන්න. ඒක තමයි ගොඩක් කරලා මට ඒ ෆීල්ඩ් එකේ යන්න වෙනවා. හැබැයි එතන තියෙන ඉෂුව එක තමයි මම කම්පැනි එකක මම හිතන්නේ උදේ ලෙසන් එකට අපි ෆස්ට් සෙකන්ඩ් සෙෂන් එකට හිට අහුම්කම් දෙනකොට ඒකේ කිව්වා ගිවිසුම් නීතිය කියලා. එතකොට සේවකයා අතර ඇතිවෙන මේ අපොයින්ට්මන්ට් ලෙටර් එකක් කියන්නේ ගිවිසුමක්. සේවකයා කියනවා ඔයා මේවා කරන්න ඕනේ කියලා සේවකයා කියනවා ඒක බාර ගන්නවා කියලා. එතකොට ඒ ගිවිසුමක්. එතනදී වෙන්නේ එයා ඒ ගිවිසුම එතනදී එයා වෙන තරංකාරී එකකට ගියොත් අර ගිවිසුම කඩකිරීමක් වෙනවා. එතකොට ගිවිසුම කඩකිරීම හරහා තමයි ඔයාලට නඩු දාන්න පුළුවන්. හරි ලීගල් ඇක්ෂන් වලට යන්න පුළුවන්. නැත්නම් එයා වෙන සමාන තරංකාරියකට යනවා කියන එකට නෙමෙයි මම හිතන්නේ මේන්ම පොයින්ට් එක කරගන්නේ. ඔයා අර ගිවිසුමක් ඇක්ටි වෙලා ගිවිසුමකට මේ ඇවිත් තියෙනවා. මෙන්න මේ කාලය ඇතුළත මම මෙන්න මේ දේවල් කරන්නේ නැහැ කියලා. ඒතකොට ගිවිසුම කොයිතාක් දුරකට මේ දාලා තියෙන කන්ඩිෂන් එක කොච්චර ෆෙයා ටර්ම් එකක්ද කියන එක උසාවිය බලයි. ඒක ෆෙයා ටර්ම් එකක් නම් මම හිතන්නේ ගිවිසුම කඩ අදාළ අනිත් පාර්ශවයට දඬුවම් හරි වන්දි හරි ලැබෙයි. එහෙම එක ෆෙයා ටර්ම් එකක් නෙමෙයි වුණා නම් මේ අපොයින්ට්මන්ට් ලෙටර් එකේ තියෙන එක ඒක හරහා ඒ ඇක්ටිවිටි ගිවිසුම ඉන්වැලිඩ් වෙන්න පුළුවන්. මොකද ගිවිසුමේ ඩීටේල් අපි දන්නේ නැති හින්දා මට අපිට ඩීටේල් කන්ක්ලූෂන් එකකට යන්න අමාරු වෙනවා. ජෙනරලි මගේ අයිඩියා එක ඒක තමයි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නේ pay tax එක ගෙවන කෙනෙක් ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ රෙජිස්ටර් වෙලා EPF ETF ගෙවන එක කරන්න ඕනේද කියන එක. දෙවෙනි ප්‍රශ්නේ ටිකක් වෙනස් ප්‍රශ්නයක්. මේ ඔයාලගේ මම දැක්කේ නැහැ මේ ප්‍රසන්ටේෂන් එකේ ඔයාලගේ සර්විසස් මොනවද කියලා. දැම්මේ නැහැ. ඒක මොකක් හරි අත්තර දීමක්ද නැත්නම් ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක්ද? ඒ වුණාට ඔයාලගේ මේ බුක්ලට් එකේ ෆස්ට් පේජ් එකේම තියෙනවා. මට ඒකත් දැනගන්න අවශ්‍යයි. ඇයි ඒක නොකළේ කියන එක. හරි. පළවෙනි ප්‍රශ්නේ පේයි ගෙවන කෙනෙක් EPF ඩිපාර්ට්මන්ට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේද කියලා. හරි. ඒ පේයි ගෙවන්නේ සේවකයෙක් විදිහට නම්. මොකද ඩිරෙක්ටර්ස්ලාට ඩිරෙක්ටර් කෙනෙකුට සැලරි එකක් යන්න පුළුවන්. එයා පේරෝල් එකේ නෙමෙයි ඉන්නේ. දැන් මම නන් එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක්. එතකොට මම පේරෝල් එකෙන් සැලරි ගන්න කෙනෙක් නෙමෙයි. මම මාසෙකට දෙපාරකට සැරයක් ඇවිල්ලා මීටින් එකට ඇවිල්ලා යනවා. ඒතකොට මම එම්ප්ලොයි කෙනෙක් නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවකදී මම පේයි ගෙවන්න ගන්න අවශ්‍ය EPF ETF ගෙවන්න ඕනේ මගේ ඒ හම්බෙන ඒක අපි allowance එකක් කියන මිසක් සැලරි එකකට යන්නේ නැහැ. හැබැයි අපි payroll එකේ එන කෙනෙක් නම් අපි ඒක සැලරි එකක් විදිහට ගෙවන්න මේ කන්සිඩර් කරන්නේ. ඒක ඩිරෙක්ටර් කෙනෙකුට වෙන්න පුළුවන්. ඊට වඩා පල්ලෙහ එක්සිකියුටිව් ලෙවල් එකේ සේවකයෙකුට වෙන්න පුළුවන් pay එක ගෙවන්නේ. එයා අනිවාර්යෙන් EPF ETF ගෙවන්න ඕනේ. හැබැයි මේක ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ උනත් පොඩ්ඩක් මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඉන්න සිටුේෂන් එකක්. මොකද ඇත්තටම කම්පැනියක් රෙජිස්ටර් වෙලා අපි පේයි රෙජිස්ටර් කරන්න EPF රෙජිස්ටර් කරන්න ගියාම ඩිපාර්ට්මන්ට් එක කියනවා ඩිරෙක්ටර් බෝඩ් එක අර වෙන එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා නම් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දෙන්න කියලා. ඒක මම මොකද අපිට ඩීටේලි අවශ්‍ය වෙච්ච නැත්නම් ඉඳන් මම ලොගෝට ආගියු කරන්
වියදනක් නෙමෙයි. හැබැයි ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ එක්තරා සේවකයෙක් යා එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් නම්. එහෙනම් එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් වෙන අවස්ථාවකදී එයාට EP එක්කෙනෙක් වුණත් හිතන්න මම විතරයි ඩිරෙක්ටර් මම එක්සිකියුටිව් ඩිරෙක්ටර් නම් මට පුළුවන් මගේ විස්තර දීලා PE එකට EPF ETF එකට රෙජිස්ටර් වෙන්න. පළවෙනි මම හිතන්නේ ආසක හම්බෙන්න ඇති කියලා. දෙවෙනි එක නම් අපේ සර්විසස්. මම හිතන්නේ ඒක ස්පෙෂලි හයිලයිට් කරන්න කියේ නැති දෙයක්. සුවර්ණ එක හදනකොට අපේ කට්ටියගේම ආර්ට් වර්ක් කළේ. ඉතින් එයාලා කැමැත්තෙන් සමහර ඩිසයින් වලදී අපි යන සර්විසස් මේවා කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි මුලදී මොකුත් ස්පෙෂලි සර්විසස් ගැන යන්න කියන ගොඩක් කට්ටිය දන්නවා කියලා. ඇත්තටම අපෙන් ගත්තාම basically account services, taxation, all the tax, එතකොට auditing, company secretarial, HR side එකේ EPF, ETF handling, labor issues, plus සමහර consultation and different assignment client අවශ්‍ය නම් එයාගේ requirement එක අනුව අපි බලනවා මොකද්ද requirement එක කියලා. සමහර special registration, special requirement එක සමහර special registration වලට යනවා. thank you client කෙනෙක් විදිහට අපි highlight නොකරුවත් ඒ අවස්ථාවේ මතක් කරලා හරි අපේ දෙන services audience එකට කියන්න ඕනි කියන එක එයාලගේ පැත්තෙන් හරි එහෙම ඇඟීමක් ආපු එක කියන්නේ. ඉන්දික මහතානේ තව කරණක් තියෙනවා දැනගන්න. දැන් මේ ආයතන දැන් ඔබතුමා ඉස්සර සඳහන් කර ආකාරයට ආයතනයක් හා සේවකයා අතර ඇති වෙන givisුමක් නීතිමය ඒකට නීතිමය තත්ත්වයක් ආරෝපණය කරන්න පුළුවන් කොතනකදීද? අපොයින්ට්මන්ට් ලෙටර් එකක් කියන්නේ ඇත්තටම givisුමක්. නෑ ඊට එහා ගිය දැන් අපොයින්ට්මන්ට් ලෙටර් එක හා ඒකම ආයතන හා සේවකයා අතර givisුම් ඇති වෙනවනේ. දැන් අර ඉස්සෙල්ලා මෙතුමා සඳහන් කරා වගේ නියෝජ්‍ය කොමසාරිස්තුමා සඳහන් කරා හා සමාන අවස්ථාවකදී දැන් විශේෂිත වූ givisුම් ඇති වෙනවනේ සේවකයා අතර. දැන් එතුමා සඳහන් කරා යම් දැන් අපිට පුළුවන් තරඟකාරීත්වයක් තියෙන එකකට මාස 6කට ඇතුල් වෙන්න බෑ. ඒ වගේ එවැනි තත්ත්වයක් ඇතිවෙන විශේෂිත givisුමකට නීතිමය බලයක් අපි කොහොමද ආරෝපණය කරන්නේ කොහොමද කරන්නේ සා ඒක කොතනදීද එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ? මොකද අපිට ඒක දැන් එතුමා කිව්වා වගේ උසාවියක් දක්වා යන්න වෙන අවස්ථාවකදී ඒකට කවදා හරි තැනකදී කියන්න පුළුවන් නෑ මේකට නීතිමය බලයක් නෑ. ඔකෝ දෙගොල්ලෝ අතර තිබ්බ givisුමක්. ඒකට කොතනදද නීතිමය බලයක් ආරෝපණය වෙලා තියෙන්නේ? දැන් නිතරම ආයතනයක් ගත්තම ආයතනයේටනේ බොහෝ අවස්ථාවල අවාසිය තියෙන්නේ. සේවකයට වාසිය තියෙනවා හැම තැනකම. ආයතනයට අවාසිය තියෙනවා. දැන් මෙතනක වගේ දැන් එවැනි අවස්ථාවකදී ඒකට මම අහන්නේ ඔබතුමාට තේරෙන්නේ නැති මම අදහස් කරන්නේ නීතිමය තත්ත්වය ආරෝපණයනේ කොතනකදීද කොහොමද අපි ඒක ආරෝපණය කරගන්න පුළුවන්? මම මේ අවස්ථාව දෙන්න මම පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දීලා givisumට ඒක ලීගල් වෙන්නේ givisumක තියෙන්න ඕන කොන්දේසි වගේක් මුලදී කතා කළා. අර්පණයක් තියෙන්න ඕනේ ප්‍රතිග්‍රහණයක්. ඔයා කැමති කියලා හිතියට වැඩක් නැහැ. සේවකයා අස්සම් කරලා නැත්තා. ඒක නිකන් ইনফরমේෂන් ඔයා වෙන දෙයකට යන්නේ නැහැ නේද කියලා විස්තරයක් අහලා යොප් එකක් මේ මීට කලින් මීට පස්සේ වගේ බලාපොරොත්තු මොනවද කියලා ඔයා ලියුමකින් අහලා. ඊට පස්සේ යා සේවකයා නෑ මගේ වෙන කිසි බලාපොරොත්තුවක් නෑ මේක වැඩ කරන්න තමයි ඉන්නේ. ඒක ইনফরমේෂන් එකක් හොයන එක අහන එකක් නිසා ඔයා අර්පණයක් කළවත් ප්‍රතිග්‍රහණයක් කළවත් නෙමෙයි. වැලියු එකක් නෑ. ඉතින් මං හිතන්නේ ඒකෙදි සේවකෙක් හා සේවා යෝජකයෙක් අතර givisumකට යනවා නම් ඒකේ අර්පණයක් තියෙන මොකද අපොයින්ට්මන්ට් එකක් කියන්නේ givisumක්. ඒකේ අර්පණයක් තියෙනවා. ප්‍රතිග්‍රහණයක් ඔයා කියනවා මම මේ වෙලාවට වැඩ කරන්න ඕනේ මෙච්චරක් කරන්න ඕනේ ඒක කළොත් මම මෙහෙම දෙයක් දෙනවා. ඔයා කැමතිද? සේවකයා යටි අස්තම් කරනවා මම මේකට කැමතියි කියලා. වැලියු එකක් තියෙනවා. givisumක් වැලියු. ඒක කාටවත් කියන්න බෑ වෙනම ආයේ නීති ඉදිරියේ ගිහලා වෙනම දෙයක් කරන්න ඕනේ කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ඒකට බලන්න ඕනේ මේ සේවකයා සේවය අතර තියෙන එක අනිවාර්යෙන් ඒ කියන්නේ ඒ givisum නීතියේ තියෙන කොන්දේසි ෆුල්ෆිල් වෙලාද තියෙන්නේ unfair terms මුකුත් නෑ නේද? එන්න ඒ කන්ඩිෂන්ස් ටික තියෙනවා නම් මම හිතන්නේ ආයේ ස්පෙෂලි ඒකට ලීගල් වැලිඩිටි එකක් දෙන්න ඕනේ නැහැ කියලා මම පොඩ්ඩක් තරංග මහත්මයාට ෆෝන් එක දෙන්න මට මිනිත්තුවක් දෙන්න මම ඒක පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න. දැන් සාමාන්‍ය දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි දැන් යම් කිසි දෙයක් අපි හිතමු
රෙන්ට් එකට අපි ඔෆිස් එකක් ගත්තා කියලා උදාහරණයක්. එතනදී ඇති වෙන ගිවිසුම අපි නීතිමය තත්ත්වයක් ආරෝපණය කරන්න අපි මුද්දල ගාස්තු ගෙවලා රෙජිස්ටර්ට දාලා ඒක අපි රෙජිස්ටර් කරලා ගේනවනේ. එතනදී නීතිමය තත්ත්වයක් ඇති වෙන්නේ. මං අහන්නේ අන්න එහෙම. දැන් ඔබතුමා කියන්නාසේ ගිවිසුම අස්සම් අපි දෙගොල්ලෝ අතර ගිවිසුමක් අස්සම් කළා පමණින් මේකට නීතිමය තත්ත්වයක් ආරෝපණය වෙනවා කියලා ඔබතුමා කියන්නේ. මම කියන්නේ ඒක මේ අස්සම් කරපුවාම ඒක වැලිඩ් වෙනවා. ඒකට විට්නස්ලා කවුරු හරි ඉන්නවා නම් ඒකට තවත් ඒ අවස්ථාවේදී මොකද දෙපාර්ශ්වයටම කියන්න පුළුවන් මේක අපි නොදැනුවත්ව එකක් මම නෙමෙයි කළේ මම සේවය මගේ බලෙන් ඇවිල්ලා මේක අස්සම් කරවගත්තා මම කැමැත්තෙන් අස්සම් කරපු එකක් නෙමෙයි මේක මට තර්ජනය කළා මාවට ජොබ් එකේ දෙන්නේ නැහැ නැත්නම් මට මේ මොකක් හරි එහෙම මාර්ගයෙන් මේ වෙච්ච කිව්සුමක් කියන එක එහෙම නොවෙන්න කියලා විට්නස් ගොඩක් වැලිඩ් වෙනවා. ඊට අමතරව අර බදු කිව්සුම් වගේ දේවල් නීතියෙන්ම තියෙනවා මෙන්න මේ වගේ කිව්සුම් වලට යනවා නම් මේ වගේ නීති රීති පිළිපදින්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි ඒ වගේ සමහර කිව්සුම් වලදී අර වගේ විශේෂ දේවල් අපි මොකද ඒ වගේ දේවල් වැලියු එක වැඩි ඒවා ඒ වගේ හින්දා තමයි නීතියදී ඒ වගේ තැන් ටිකක් ස්ට්‍රෝං කරලා අනිත් දේවල් වල සිකියුර් කරන්න හින්දා තමයි ඒවට එච්චර වේට් එකක් දීලා නැතුව තියෙන්නේ. මං හිතන්නේ තරංග සර් මොකක්ද කියන්න තියෙනවා. සේවා ගිවිසුමක් ගත්තාම සේවකයෙකුත් සේවකයෙකුත් අතර තියෙන සේවා ගිවිසුමක් ගත්තාම ඒ සේවා ගිවිසුම අදාළ පාර්ශ්වයන් අත්සන් කළ පමණින් සේවා ගිවිසුම නීත්‍යානුකූල බවට පත් වෙනවා. දැන් ඔබතුමා අහපු අනිත් ප්‍රශ්නේ රෙන්ට් ඇග්‍රීමන්ට් එකක් ගත්තොත් එතනදී විශේෂිත නීතියක් තියෙනවා. මේ පොඩ්ඩකට කලින් මත්ලන්ත මහත්තයාගේ දේශනාවේදී කරපු විදිහට වංචා වැළැක්වීමේ ආඥා පන්ත යටතේ ඒක සඳහන්. ඒ යටතේ මේක නිශ්චල දේපලකට අදාළ වෙන නිසා ඒක නොතාරිස්වරයෙකු විසින් ඒ ඉදිරියේ ලියා සහතික කිරීමක් කරන්න ඕනේ. නමුත් නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික නොකලායි කියලාම ඒක වළංගුභාවයේ නැති වෙන්නේ නැහැ. නමුත් වඩා හොඳ වළංගු පිළිගැනීමක් හම්බ වෙන්නේ නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අත්සන් කිරීමකින් පස්සේ තමයි. එතනදී ලියාපදිංචි කිරීම ගැන මහත්තයා කිව්වා ඒ ඉඩම් මම හිතන්නේ මහත්තයා කිව්ව එක නීතිය අනුව වෙන්නේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ ලියාපදිංචි කිරීමයි මහත්තයා කිව්වේ. එතනදී අදාළ වෙන්නේ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපන. ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපන අනුව මට තාම මතකයි අපි තුන්වෙනි වසරේ නීති ශිෂ්‍ය වශයෙන් ඉඩම් නීතිය ඉගෙන ගැනීමේ විෂය අපි හැදෑරුවා. එතනදී අපි කිව්වේ ඔප්පුවකින් අයිතියක් හම්බ වෙන්නේ නැහැ. ඔප්පුවකින් හම්බ වෙන්නේ පූර්ව අයිතියක් විතරයි. ඒ අනුව පූර්ව අයිතියක් විතරයි කියන එක තමයි එතනදී ඉගෙන ගන්න. නමුත් එතනදී නොතාරිස්වරයෙකුගෙන් ලියා අත්සන් කිරීමයි කර තිබීමයි වැදගත් වෙන්නේ. නොතාරිස්වරයෙකුගෙන් ලියා අත්සන් කළයින් පස්සේ අර නීතිය අනුව පුද්ගලව තියෙන විශ්වාසය බොහොම උනා ඉඩම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළත් නොකළත් ඒ නීත්‍යානුකූල භාවය ඒ කිසිමකට ඇති වෙලයි තරක සර් පොඩි අපහැදිලිකමක් තියෙනවා. මම එතනදී ප්‍රකාශ කරේ ඒක මම ඒක ගැන දැනුමක් සුළු වශයෙන් තියෙනවා. මම කිය දැන් එතනදී ඔබතුමා කිව්වා වගේ දැක නොතාරිස් කෙනෙක් ගාව ලියලා ඉඩම් රෙජිස්ටර් එකේ රෙජිස්ටර් කරලා ගත්තමනේ කිවිසුම වළංගු වෙන්නේ. මම අපේ ඉන්දික මහතාගෙනත් ඇහුවේ ඒකයි පුන ඇහුවේ. දැන් සේවකයෙක් සහ ආයතනයක් අතර කිවිසුමක් අත්සන් වෙන්නේ ඒ කාර්යාලය තුල සේවයයි සේවකයයි දෙදෙනා අතර පමණක්නේ. එහෙම ඇති වෙන එකකදීත් ඔබතුමා කියන්නේ ඒ කිවිසුම නීතිමය බලයක් ආරෝපණය වෙනවා කියලා. එතනදී වෙනවා. මොකද එතනදී වංචා වැළැක්වීමේ ආඥා පනත අදාළ වෙන්නේ නැහැ. වංචා වැළැක්වීමේ ඒ ආඥා පනත යටතේ නොතාරිස්වරයෙකු වශයෙන් ලියා අත්සන් කිරීම අදාළ වෙන්නේ නිශ්චල දේපලකට අදාළ විතරයි. ඉඩම් සම්බන්ධයෙන් විතරයි. බොහොම ස්තුතියි තරංග සර්. හරි අපිට කාල වේලාව තියෙන තව දෙන්නෙකුට විතරක් අවස්ථාවක් තියෙනවා. හරි. මගේ ප්‍රශ්නයක් තමයි දැන් අර ඉස්සෙල්ලා ස්ලයිඩ්ස් වල තිබ්බ සාමාන්‍යයෙන් අර කම්පැනි වලට මෝටර් කාර් එකක් ගත්තොත් ඒක අපිට එක්ස්පෙන්ස් එකක් විතර දාන්න බෑ කියලා. හැබැයි අපි ඩිරෙක්ටර් කෙනෙක් සල්ලි ඉන්වෙස්ට් කළා කම්පැනියට
එතකොට දැන් කම්පැනි ඩිසයිඩ් කරනවා ඒකෙන් මොටර් වෙහිකල් එකක් ගන්නවා කියලා. හැබැයි කම්පැනි ලයබල් නේද ඒ සල්ලි ආපහු ඩිරෙක්ටර්ට රිටර්න් කරන්න. එතකොට එතනදී ඒක එක්ස්පෙන්ස් එකක් විදියට ගන්න පුළුවන්ද කම්පැනියට? මෙහෙමයි. ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක් කම්පැනි එකකට ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේක ඩිරෙක්ටර්ට ආපහු ඒ ඉන්වෙස්ට්මන්ට් එක රිටර්න් කරගන්න පුළුවන්. එතෙන්දී අර මුලින් කිව්වා වගේ එතෙන්දී අපි එක්ස්පෙන්ස් එකක් හරි ඉන්කම් එකක් හරි එතන අතරම අපේ P&L එකට ඒ කියන්නේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට යන ට්‍රාන්සැක්ෂන් එකක් නෙමෙයි. ඒක අපේ ඒ කියන්නේ අපි ඩිරෙක්ටර් කම්පැනි එක ගෙවන්න තියෙන දෙයක් විදියට තමයි අපි ඒක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල පෙන්නන්නේ. එතකොට ඒක ආපහු රිටර්න් කරගන්න පුළුවන්. හැබැයි ඒක එක්ස්පෙන්ස් එකක් විදියට අපිට ගන්න විදියක් නැහැ. ඩිරෙක්ටර්ට එතකොට ඉන්ට්‍රස්ට් එකක් එක්ක පේමන්ට් එකක් කරනවා නම් දැන් අලුත් එක අනුව විත්හෝල්ඩින් එක මම හිතන්නේ අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර්ට ඉන්ට්‍රස්ට් එකක් පේ කරනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර් ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා නම් අපිට ඒක එක්ස්පෙන්ස් එකක් විදියට දාන්න පුළුවන්. හැබැයි අපේ දැන් අලුතෙන් ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් වලට හරියන විදියට අපිට ඒ ඉන්ට්‍රස්ට් එක අපිට ඉන්කම් ස්ටේට්මන්ට් එකේ කියන එක්ස්පෙන්ස් එකක් විදියට දාන්න පුළුවන්. හැබැයි අපිට ලෝන් එක දාන්න බෑ එක්ස්පෙන්ස් එකක් විදියට. ඒ කියන්නේ ඒක අපිට රිකවර් කරගන්න පුළුවන් ඩිරෙක්ටර්ට ලෝන් එක රිකවර් කරන විදියට. ඒ ප්‍රසාදිනේ කිව්වේ ඒ කියන්නේ ඔයා ලෝන් එකක් ඩිරෙක්ටර් කෙනෙක් ලෝන් එකක් ගත්ත ගමන් බැංක් එකකින් ලෝන් එකක් ගත්තා සමාන එකම ඩිෆරන්ස් එක තියෙන ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද කියන එක විතරයි. එතනදී ඉන්ට්‍රස්ට් එකක් පේ කරනවා නම් ඩිරෙක්ටර්ට ඒක ඇත්තටම කම්පැනි එකේ එක්ස්පෙන්ස් එකක් ප්‍රසාදිනක ලිමිටේෂන් එකක් කියලා ඒකෙත් තින් කැපිටලයිසේෂන් එක රූල් එක මම කිව්ව අර ඉක්විටි රිසර්ව් ඒ ටික ගත්තාම ඒකෙන් ලෝන් වලට තියෙන 4 times or 3 times තමයි maximum allow කරලා ඉන්ට්‍රස්ට් එක allow කරන්න කියලා. ඒ කියන්නේ ටැක්ස් එකේදී disallow වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉක්විටි එක exceed කරලා loan දීලා තිබ්බොත් ඒ වගේ තැන්වලදී අපි tax planning හරහා client advice කරනවා share issue එකට යන්න loan එකකට යන්න එපා කියලා වෙලා. ඒක තමයි ප්‍රසාදියේ මේ explain කළේ. එහෙම නැත්නම් ඒක company එකේ expense එකක් වෙනවා. company ට අඩු කරන්න පුළුවන්. ඒක tax ඒ කියන්නේ direct එක පැත්තෙන් personal income එකක් වෙනවා. එයා ඒකට tax ගෙවන්න ඕනේ. එතකොට බලනකොට අඩු කරපු දේ වෙන පැත්තකින් ඇවිත් තියෙනවා. ඒකට tax එක government එකට ගෙවිලා තියෙනවා. ඉතින් ඒකින්ද ඒ government එකේ හැම rule එකක්ම හදලා තියෙන ওই බේස් එකෙන් කාට හරි අඩු කරගන්න දුන්නොත් වෙන පැත්තකින් ඒක හම්බ වෙනවා කියන බේස් එක තමයි government එකේ main theory එක. ඒකින්ද යා direct එක company එක පැත්තෙන් ඒ expense එක interest එක අඩු කරන්න දීලා යාගේ personal tax එකේදී ඒක ගෙවන්න ඕනේ. ඒක withholding tax liable වෙන limit එකේදී withholding tax deduct කරන්න ඕනේ. ඒක ඒප්‍රිල් වලින් පස්සේ නම් withholding tax deduct කරන්න නැතුව pay කරන්න පුළුවන්. ඩිරෙක්ටර් ලෝන් එකක් අරගෙන ඒ ලෝන් amount එක කෙලිම ඉන්වෙස්ට් කරනවා නම් එතකොට කම්පැනි ආපහු ඩිරෙක්ටර්ට pay කරනකොට අර බැංක් එකේ ඉන්ට්‍රස්ට් එකත් එක්කනේ payment එක යන්නේ ඩිරෙක්ටර්ට. එතකොට ඒක ඔයා කියන විදිහට එක්ස්පෙන්ස් එකක් විතර දාන්න පුළුවන්. අර බැංක් ඉන්ට්‍රස්ට් එක කියන එක දැන් කම්පැනිනේ pay කරන්නේ ඩිරෙක්ටර්ගේ. ඩිරෙක්ටර් ලෝන් එක ගන්නවා බැංක් එකෙන්. ඒක ඉන්වෙස්ට් කරනවා කම්පැනියට. එතකොට කම්පැනි liable ඩිරෙක්ටර්ට payment එක යන්න අර ඉන්ට්‍රස්ට් එකත් එක්ක බැංක් එකේ. එතකොට අර එක්ස්පෙන්ස් කියන ඒ අර ඉන්ට්‍රස්ට් කියන එක එක්ස්පෙන්ස් එකක් විතර දාන්න පුළුවන් බැංක් එකට පේ කරන්න ඕන හින්දා ඒක පුළුවන් නේද? ඒ කියන්නේ මෙහෙම ඔන්න ඔය සිටුේෂන් එක මම ගොඩක් වෙලාවට කියනවා ඕක කරන්න එපා කියලා වෙලා. මොකද හේතුව තමයි ඔතනදී දැන් තියෙන ස්පෙෂලිම withholding tax එක හින්දා. මොකද වා හිතන්න වාගේ මේ බැංක් එකකින් බරෝ කරනවා ඒ කියන්නේ සල්ලි ගන්න ලෝන් එකක් කරනවා ලෝන් එක කම්පැනි එකට ඉන්වෙස්ට් කරනවා එතන ලෝන් එක ගන්න එක්කලා වෙන්නේ කම්පැනි නෙමෙයි ඉන්ඩිවිජුවල් පර්සන්. එතකොට කම්පැනියෙන් ඔන්න ඩිරෙක්ටර්ට එයාගෙන් ගත්ත සල්ලි වලට ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. මොකද ඩිරෙක්ටර් බැංක් එකට ගෙවන්න ඕනේ හින්දා. ඒක ඩිරෙක්ට් ගෙවුවත් අපි ඩිරෙක්ටර් හරහා ගෙවුවා කියන එක තමයි accounts වලදී අපිට legally tax පැත්තේදී ගන්නකොට ගන්න වෙන්නේ. එතනදී withholding tax එකක් අපිට deduct කරන්න වෙනවා. එතකොට අපිට ඩිරෙක්ටර්ට ඒක income source එකක් විදිහට ගන්න වෙනවා. හැබැයි අපිට එයාක ඩිරෙක්ටර් business එකක් නෙමෙයි නම් කරන්නේ. එයා ලෝන් එකක් අරන් දීප එකක් නම් අපිට ඒකේ ඉන්ට්‍රස්ට් එක අඩු කරන්න බැරි සිටුේෂන් එකක් වෙනවා එයාගේ පර්සනල් එකේදී. ඉතින් ඔන්න ඔය වගේ සිටුේෂන් වලදී මොකද ඒක නැත්තම් ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්සස් මොකද එතන තියෙන හවුසින් දැන් මේ දැක්ක හවුසින් වලට ගන්න ලෝන් වල ඉන්ට්‍රස්ට් ඩිඩක්ට් කරන්න පුළුවන් කියලා. ඒකට පර්සනල් බරෝවින්ග්ස් වලට බැංක් එකකින් ගත්තොත් ඒකේ ඉන්ට්‍රස්ට් ඩිඩක්ට් කරන්න බෑ වගේ ඉන්ට්‍රස්ට් පර්සනල් ඉන්ට්‍රස්ට් මේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී. ඒකින්ද ඔය වගේ සිටුේෂන් එකක් හොඳට ටැක්ස් ප්ලෑනින් හරහා කරන්න ඕන දෙයක්.
ওই වගේ සිටුේෂන් එකක් නම් මම ක්ලයන්ට් ඇඩ්වයිස් කරන්නේ ගන්න එපා පර්සනලි පුළුවන් තරම් බැංක් එක through ඔයා පර්සනල් ගැරන්ටි එකක් තියලා හරි කම නැහැ කම්පැනි එකේ නමට අරගෙන ඒක ගන්න. මොකද ඔයා පර්සනල් ඒ කියන්නේ ඔයා පර්සනලි ඒක අරගෙන කම්පැනි එක දෙන එකත් එක්ක සමහර ටැක්ස් ඉෂුස් උත් එක්ක ඔයාට ඒකේ හරියට ටැක්ස් එක මේ කැල්කියුලේට් කරොත් ඔයාට ඒකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. තව එක්කෙනෙකුට තියෙනවා chance එක. ප්‍රධාන කරන්න ඕනේ මේ depreciation deduct කරන්න පුළුවන් instance මොනවාද? يعني tax deductible instance මොනවාද? ඒක එකක්. අනිත් question එක ඇවිල්ලා මේ සමහර වෙලාවට business එක කරගෙන යනකොට සමහර expenses for example travel සමහර travel expenses වලට documents නැහැ. එතකොට ඒවා allow කරන්නේ නැද්ද නැත්නම් මොන හරි alternative එකක් දෙනවද department එක? Sure. මම මේක යොමු කරන්න යන්නේ කාල වේලාවත් නැත්නම් මෙතනින්ම ආන්සර් එක දීලා ඉවර කරන්න try කරනවා. පළවෙනි එක හැබැයි depreciation. පුළුවන්ද කොහොමද? හරි. ඒක department එකෙන් දීලා තියෙන list එකක් මම හිතන්නේ මම presentation තුරේදී දැන් display කළා මොන වගේ itemද කියලා building එතකොට vehicle කියන්නේ truck bus ඒ කියන්නේ commercial purpose use කරන්න පුළුවන් vehicle විතරයි ඔය Pajero Jeep car වගේ motor car vehicle allow කරන්නේ නැහැ depreciation වල ඊට අමතරව machinery ඒ වගේ දේවල් allow කරනවා එතනදී බලන conditions දෙකක් තියෙනවා එකක් තමයි මේකේ ownership එක කාටද තියෙන්නේ මේක ඇත්තටම production එකට use වෙනවද කියලා ඔය condition එක ඔය condition දෙක fulfill වෙන්නේ නැති තැනකදී වාට depreciation හරි නැත්නම් tax ඒ කියන්නේ depreciation නම් ගන්න පුළුවන් මොකද accounting වලදී අපි ඒක ඒ කියන්නේ ownership එක බලලා accounting standard වලට ගන්නවා හැබැයි tax එකේදී allow කරනවද disallow කරනවද කියලා ඒ කියන්නේ capital allowance claim කරන්න ගැන යන තැනදී පොඩි doubt එකක් තියෙනවා ඔයාට ඒක ownership එක නැත්නම් හරි ඔයා ඒක official ඒ කියන්නේ ඔයාගේ commercial purpose ඔයාගේ business එකට use කරන්නේ නැත්නම් හරි ඒකේ capital allowance claim කරන්න බෑ ඒකට හැබැයි පොඩි exempt මේව එකක් තියෙනවා එකක් තමයි lease වලට. මොකද lease එකේදී actual owner වෙන්නේ ඒ lease company එක. හැබැයි lease වල situation එකදී විතරක් ඒකෙදී real owner ඒ lease ඒ කියන්නේ lease එක අරගෙන තියෙන ඒ company එක කියලා assumption එක උඩ අපි එතන දෙනවා depreciate කරන එක. ඇත්තට මේ අලුත් act එකකින් තමයි ඒක ආවේ. ඊට කලින් lease allowance කියලා වෙනම category එකක් තිබ්බේ. එතකොට vehicle මොකක් හරි equipment එකක් තියෙනවා නම් ඒක ඔයාට අයිතිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාගේ හරි සමාන කටින personal නමට asset අරගෙන company depreciate කරනවා. assets වලට පුළුවන් ඒ අපි claim කරලා තියෙන tax allowance ඔක්කොම අයින් කරලා ඒක වාගේ ආදායමට එකතු කරලා ආපහු ආට tax කරන්න පුළුවන්. ඒකින්ද ගොඩක් හැමතිස්සෙම බලන්න asset එක ගන්න company නමට ගන්න වාගේ නමට නැතුව ඊට පස්සේ ඒ asset එක ඒ කියන්නේ commercial purpose එක business එකට use කළාද කියන එක ඒක මම කියන්නේ නැත්තම් අපිට rent එකට දීලා අපිට පුළුවන් rent එකට කියන්නේ මේ හිතන්න building එකක් මට තියෙනවා ඒක rent එකට දීලා මට පුළුවන් මේ ඒකේ depreciation claim කරන්න. ඒතකොට rent එකේදී අපිට වෙනම එකක් තියෙන. ඒ වගේ දේවල් වලදී කියන්නේ commercial ඒ කියන්නේ අපේ business එකට use කරන්නේ නැත්නම් ඒක allow කරන්නේ නැහැ. හැබැයි ওই motor cars උනත් සමහර situation තියෙනවා allow කරන එකක් තමයි එයාලා medical rep ලට especially allow කරලා දෙනවා. මොකද medical rep ලා වගේ ගොඩක් වෙලාට cars use කරන්න ඕනි කියන එකක් තියෙනවා. ඊට අමතරව rent එක. ඔයා rent car business එකක් නම් කරන්නේ ඒක කාර් එකක් ජීප් එකක් මොකක් වුණත් ඒකෙන් කම්පැනිට ආදායමක් එනවා. ඒ commercial use කරන vehicle එකක් මිසක් travelling purpose use කරන එකක් නෙමෙයි කියන argument එක මත department එක capital allowance allow කරනවා. මම හිතන්නේ මම ආන්සර් දුන්නා කියලා. හරි. එහෙනම් අපි time limitation එකත් එක්ක මේ question and answer session එක මෙතනින් ඉවර කරනවා. අපි ප්‍රශ්න හරි. question එක මේ ඉතින් subsidiary company එකක loss එකක් තිබ්බොත් parent company එකට absorb කරන්න පුළුවන්ද ඒ කට්ටියක P&L එකේ? ඒ කියන්නේ subsidiary parent company profit
සබ්සිඩරි කම්පැනි එකේ loss එකක්. ඔව්. එක given year එකක. අර අරක loss එක ඒකේ percentage එක 50% නම් parent company එක ownership එක. ඒක ඒ කට්ටියගේ P&L එකේ reflect කරලා ඒ කට්ටියගේ calculation එකට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඩිරෙක්ට් ආන්සර් එක මමත් ඒක කරන්නේ මම මෙතනින් ආන්සර්ස් මොකද parent company එකයි subsidiary එකයි අපි group එකක් විදිහට treat කළාට tax level එකේදී අපි ඒක treat කරන්නේ individual person විදිහට. එතකොට එක්කෙනෙකුට තියෙන loss එකක් තව එක්කෙනෙකුට profit එකකට බෑ. එතනදී tax planning වලට යන්න පුළුවන්. ඔයාට management fee වගේ සමහර දේවල් තියෙනවා charge කරන්න පුළුවන්. ඒක හරහා ඔයාට පුළුවන් subsidiary එකට එක මං කියන්න subsidiary එකට පුළුවන් management fee එකක් දාන්න parent company එකට. ඔන්න parent subsidiary එක loss එක profit වේගන එනවා. parent company එකේ profit එක management fee එකකින්ද අඩු වේගන යනවා. මේක logically දෙයක් වෙන්න ඕනේ. නිකන් අර tax purpose ම දාන entry එකක් නොබී logical දෙයක් නම් ඒ වගේ දේවල් හරහා එතනදී ඔයාට tax planning through අර subsidy එකේ තිබිච්ච loss එක parent company එක හරහා indirectly direct නෙමෙයි indirectly directly බෑ indirectly වෙන method එකකින් දැන් clear අපි මෙතනින් end කරන අපේ question and answer session එක. මොකද අපේ ගොඩක් තව තියෙනවා. කොහොමද ඔයාලා personality එක develop කරගන්නේ? කොහොමද ඔයාලගේ market එක expand කරගන්නේ? මොනවද ඔයාලගේ labelsලා වෙනුවෙන් ගොඩක් කට්ටිය මෙතන business ownersලා ඉන්නේ. ඔයාලා මොනවද කරන්න ඕනේ? කොහොමද ඔයාලා motivate කරන්නේ? මං හිතන්නේ අපිට time එකත් එක්ක සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා මේක ඉවර කරන්න. ඒකින්ද අවසාන වෙනකන් ඉන්න. මොකද ගොඩක් තව ඔයාලට ගන්න දේවල් මේ session වල තියෙනවා. ඒකින්ද මම ඉතාමත් ඉක්මනින් microphone එක අපේ announcers ලට පාර දෙනවා. මේක continue කරගෙන යන්න. ඒ අතරේ පොඩි gift එකක් තියෙනවා අපේ client කෙනෙක්ගෙන්. last count එකේ මේ display unit එකේ ඉන්නේ ඒ company එක. එයාලගෙන් ඔයාලට පොඩි gift එකක් තියෙනවා. use කරලා බලන්න පුළුවන් කොහොමද කියලා. හරි, thank you.